2019 තමයි විම ණය ගෙවන්නේ 2020 දී. ඒ ණය බරත් එක්ක ඔබතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය කොහොමද එළි දක්වන සහ ක්‍රියාත්මක කරන සහ ජාත්‍යන්තරයත් එක්ක ඔබතුමාට තියෙන සම්බන්ධය මොකද්ද? මොකද එක්සත් ජාතික පක්ෂ නගන චෝදනාවක් තමයි මේ ජාත්‍යන්තරයත් එක්ක ඔබතුමාලට සම්බන්ධයක් දෙන්නේ නැහැ. එතකොට ඒගොල්ලන්ගේ එකකතානුව ණය හම්බෙන්නේ නැහැ. එක්සත් ජාතික පක්ෂයට තමයි ඒ එකකතාවත් එක්ක ණය හම්බෙන්නේ. මේවට ඔබතුමාගේ තියෙන ප්‍රායෝගික වැඩපිළිවෙල කුමක්ද? ඔය ප්‍රශ්නේ මේ කාලෙත් ඇහුවා අපෙන්. යුද්ධ පටන් ගන්නකොට 2005 දී. ඉතින් මම හිතනවා ඉතින් ඒ සල්ලි හොයාගත්තා. ඉතින් ඒ සල්ලි හොයාගන්න එක ප්‍රශ්නයක් නෙවෙයි. වල ගැටලුවක් තමයි ණය ආපසු ගෙවීම. මොකද ඊළඟ වසර කිහිපය තමයි ණය වැඩිපුරම ශ්‍රී ලංකාවට ගෙවන්න තියෙන්නේ. ඉතින් ඔබතුමා මේ ණය ගෙවීම සම්බන්ධ ඔබතුමාගේ සැලසුම කොහොමද? ඔබතුමා මේකට මුහුණ දෙන්නේ කොහොමද? ඇත්තට මේ සම්බන්ධයෙන් මුල් ප්‍රශ්නයක් ඇහුවා. මම හිතනවා අපි බොහොම පැහැදිලිව මේ ණය පිළිබඳව අපි පහුගිය කාලෙත් ප්‍රශ්නේ අපිට ආවා 2005 දී. නමුත් අපි මුදල් නැහැ කියලා කිව්වා, ණය ගෙවන්න තියනවා කිව්වා. නමුත් අපි ණය ගෙවමින් ආර්ථිකය ගොඩ නැගුවා. ඉතින් අපිට මේ අවස්ථාවේදීත් අපි ණය පිළිබඳව සාකච්ඡා කළා ඒ රටවල් වල ඒක සුවදව මේ ප්‍රශ්නෙට කල් අරගෙන අපිට පුළුවන්කම තියෙනවා මේ ණය බේර ගන්නත් ඒ වගේම සංවර්ධනය කටයුතු කරන්න. ණය කියන්නේ අපරාධයක් නෙවෙයි ලෝකේ. ණය කියන්නේ අපරාධයක් නෙවෙයි. ලෝකේ සෑම රාජ්‍යයක්ම ණය ගන්න අවශ්‍යතා දෙකක් සම්පූර්ණ කරගන්න. එකක් ණය ගන්නවා. අපිට අවශ්‍ය වෙන ප්‍රාග්ධනය නැතුනම ප්‍රාග්ධනය සපයා ගැනීම වෙනුවෙන් ණය ගන්නවා. දෙක අපි ණය ගන්න අපිට තාක්ෂණය නැතුනම තාක්ෂණය කැඳවා ගැනීම වෙනුවෙන් ණය ගන්නවා. ප්‍රාග්ධන අවශ්‍යතාව වෙනුවෙන් ණය ගන්නවා. තාක්ෂණ අවශ්‍යතාව වෙනුවෙන් ණය ගන්නවා. ලෝක රාජ්‍යයන් හිමයි. එතකොට ණය කියන්නේ අපරාධයක් නෙවෙයි. හැබැයි එවැනි ණයක් අපිට බර වුණේ ඇයි? එවැනි ණයක් අපිට බර වෙන්න හේතුව තමයි අපි ණය වලින් ඇත්ත වත්කම් හැදුවේ නැහැ. ව්‍යාපාරිකයෙක් යම් ණයක් ගත්තොත් බිල්ඩින් එකක් හදන්න ලක්ෂ 10ක් ගත්තොත් බැංකුවේ මහත්තයා ආපුවම යාට පෙන්වන්න පුළුවන් ලක්ෂ 10. මෙන්න අත්තිවාරම, මෙන්න ගොඩනැගිලි, මෙන්න වහලය, මෙන්න ගියපු ගාන, මෙන්න මහත්තයා ලක්ෂ 10. දැන් මේ පාලක ට්‍රිලියන 11ක ණයකරු බවට පත් වෙලා තිබෙනවා. විගණකාධිපතිවරයා කිව්වා ට්‍රිලියන 11ක් ණය ගත්තට වත්කම් තියෙන්නේ 1.8ක. 9.2ක් අතුරුදහන්. අපි හිතන් හිටියේ අතුරුදහන් වෙන්නේ 10යි කියලා. මේක ඉතුරු වෙලා තියෙන්නේ 10යි. අතුරුදහන් ගන්න 90ක් වගේ. එහෙනම් ණය අර්බුදයක් බවට පත් වෙන පළවෙනි ප්‍රශ්නේ තමයි ණය වලින් ඇත්තවත්කම් හැදුන්නේ. දෙක ණය වලින් අවශ්‍යවත්කම් හැදුන්නේ. දැන් උදාහරණයක් ගත්තොත් අපි හැමදාම කියන උදාහරණය. ඔයගලන්ට මතකයි මාතර ඉඳන් ගාල්ලට කිලෝමීටර් 47ක් කෝච්චි පාර අධිවේගී කරා. අධිවේගී කරන්න දුන්නේ ඉන්දියානු රයිට් සමාගමට. ඒක ඇදුවේ මාතර ඉඳන් කොළඹ දක්වාම පාර අධිවේගී කරන්න ඩොලර් මිලියන 150ක් වැය කරා. ඒකෙන් 60ක් වැය කරා ගාල්ල ඉඳන් මාතරට. ඩොලර් කෝටි 6ක්. ඩොලර් කෝටි 6ක් කියන්නේ රුපියල් කෝටි 1000කට කිට්ටු වෙන ගාන. රුපියල් කෝටි 1000ක් වියදම් කරලා ගාල්ල ඉඳන් මාතරට රුණු කුමාර කෝච්චියෙන් පාර අධිවේගී කරා. අධිවේගී කරන කාලේ දුම්රිය ඇමති ඩලස් 17 පෙරුණා. අධිවේගී කරාට පස්සේ දුම්රිය ඇමති වෙල්ගම. අපි දවසක් වෙල්ගමගෙන් ප්‍රශ්නයක් ඇහුවා. මේ පාර අධිවේගී කරන්න කලින් රුණු කුමාරි කෝච්චියට ගාල්ල ඉඳන් මාතරට එන්න කොච්චර වෙලා ගියාද කියලා. වෙල්ගම කිව්වා විනාඩි 42ක් ගියා කිව්වා. ඊළඟ අපි දෙවෙනි ප්‍රශ්නේ ඇහුවා. අධිවේගී කරාට පස්සේ ගාල්ල ඉඳන් මාතරට එන්න රුණු කුමාරි කෝච්චියට කොච්චර වෙලාවක් ගියාද කියලා. විනාඩි 39 කිව්වා. විනාඩි 3ක් අඩු වෙලා තියෙන කෝටි 1000ට. මුද්‍රා කරන්න වෙලාවක්වත් නෙවෙයි. මම කියන්නේ. කල්පනා කරලා බලන්න. ඉතින් ඒක ණය බරක් වෙන්නේ නැද්ද? ඒ නිසා මේ ණය බරක් බවට පත් වී තිබෙනවන කවරක්වත් නිසා නෙවෙයි. ණය බරක් බවට පත් වී තිබෙන්නේ ණය වලින් අපි ඇත්තවත්කම් හැදුවේ නැහැ. ණය වලින් අවශ්‍යවත්කම් නිර්මාණය කරේ නැහැ. ඒ නිසා මේ ළඟදී නේද? දැන් අර ජනාධිපතිතුමා කිව්වේ නෙළුම් කුලනට කෝටි බිලියන 2ක් නේ කෝටි 200ක්. දීපු තරක් නැහැ කියන. අපි හඳුනි සහෝදරය පෙන්නුවා නේද? සූර්ය ක්‍රීඩාංගණය ඉදිකිරීමේ වියදම බිලියන 5යි. කෝටි 500යි. හැබැයි ඒක 탁සේරු කරපුවම මේකේ වටිනාකම නේද? බිලියන 0.9යි.
බිලියන 4.1 කෝටි 410ක්. ඒ කියන්නේ කෝටි 500ක ඉදිකිරීමක් කරාම ඉදිකිරීම තක්සරු කරාට පස්සේ තියෙන්නේ කෝටි 90ක. කෝටි 410ක් එතන අතුරුදහන් කියන. ඒ නිසා මේ අර්බුදයේ පත්තුනේ උතනින්. ඒ නිසා මේ අර්බුදයට තියෙන විසඳුම මොකක්ද? අර්බුදයට බලක් කන්න බැරි තියෙන යලි ණය ගන්න ඕන. එක මේ තියෙන ණය නැවත අපි සමීකරණයකට ලක් කරන්න ඕන. ඒගොල්ලන් එක සාකච්ඡා කරලා අපිට පුළුවන් ද කියලා බලන්න ඕන රීෂෙඩියුල් කරන්න. දෙක නැවත අපි ණය ගන්න ඕන. අත්‍යවශ්‍ය තැන් ටිකක් තියෙනවා යොදවන්න. කොතෙන්ද? නිෂ්පාදනය ගෙනීම. අපි හිතන අපේ රටේ විශාල කර්මාන්ත පද්ධතියට අවශ්‍ය ණය ගන්න ඕන. මේගොල්ලෝ ගොඩාක් ණය ගන්නේ වාණිජ ණය. මදන ආසියානු සංවර්ධන බැංකුවේ. හබරණ ඉඳන් කාද්දලේට කිලෝමීටර් 48යි. ආසියානු සංවර්ධන බැංකුවේ ණය මුදලක් දුන්නා පොලි අනුපාතිකයේ 0.75යි. හැබැයි මේගොල්ලෝ හම්බන්තොට වරායට ගන්නේ පොලි අනුපාතිකයේ 0.7යි. නොරොච්චෝලට ගත්තේ 6.5යි. දකුණු අධිවේගී මාර්ගයට ගත්තේ 4.5යි. හැබැයි ආසියානු සංවර්ධන බැංකුවෙන් කන්තලේ ඉඳන් හබරණ දක්වා පාරට 0.75යි. හැබැයි ආසියානු සංවර්ධන බැංකුවේ කොන්දේසි ශක්තිමත්. මොනවද කොන්දේසි? එක ඉදිකරන සමාගම තෝරා ගැනීමේදී නිවැරදි ටෙන්ඩර් ප්‍රතිපාඨයක් අනුගමනය කළ යුතුයි. එතකොට එතෙන්ට යන්නේ නැහැ එක. දෙක පාර ඉදිකිරීමේදී සිදුවන පාරිසරික හානිය පිළිබඳව අවම කිරීම සඳහා අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගත යුතුයි. පාරිසරික හානිය වැළැක්විය යුතුයි. ආරම්භයේදී මේගොල්ලෝ කියනවා ශක්්‍යතා අධ්‍යයන රිපෝට් එක පාස් වෙන්න ඕන. ඒක හොඳ වෙන්න ඕන. මේක යොදවන මුදලෙන් ශක්්‍යතාවක් තියෙන බව පේන්න ඕන. එහෙම නැත්නම් ණය මුදල ගැන කතා කරන්නවත් නැහැ. ශක්්‍යතාවෙන් යුතු වෙන්න ඕන. නිවැරදි ටෙන්ඩර් ප්‍රතිපාඨය අනුගමනය කරන්න ඕන. පරිසර පද්ධතිය ගැන කල්පනා කරන්න ඕන. අවතන් වෙන අය නිසි පරිදි යලි පදිංචි කරවන්න ඕන. හරිද? එහෙම කරා නම් ඔය හතරට කරා නම් ගොඩක් අපේ රටේ ව්‍යාපෘතිය අද නැහැ. නැත්තේ සමහර ඒවා ශක්්‍යතා අධ්‍යයනයෙන් තොරයි. සමහර ඒවා ටෙන්ඩර් ප්‍රතිපාඨය අනුගමනය කරලා නැහැ. සමහර ඒවා පරිසර හානිය ගැන කල්පනා කරේ නැහැ. සමහර ඒවා අවතන් වෙන ජනතාවට සාධාරණ ඉටු කරේ නැහැ. මෙන්න මේ හතර තමයි දෙන කොන්දේසි. ඒ හතර ඉටු කරනවා නම් අඩු පොලිය ණය ගන්න පුළුවන්. හැබැයි ඒ හතර ඉටු කරන්නේ නැත්නම් වාණිජ වෙළඳ පොලේ ණය ගන්න පුළුවන්. අපි ගනු ලබන්නේ තාම සාධාරණ ටෙන්ඩර් ප්‍රතිපාඨයක් ශක්්‍යතා අධ්‍යයනයෙන් යුතු පරිසර හානිය අවම කරනත් අවතන් වෙන ජනතාවටත් ඉතාමත් යුක්තිසහගත ඉටු වෙන ණය යෝජනා ක්‍රමයකට පමණයි අපේ පාලනයකට අපි අත තියන්නේ. ඒක පොලිය අනුපාතය 100%කට අඩු වෙනවා. 0.75 ගන්න පුළුවන්. හැබැයි අපි ගන්න 107ටයි තමන්ගේ යාළුවන් ටෙන්ඩර් එක දෙන්නේ. ඒ නිසා එවැනි ආකාරයකින් ණය හොයා ගන්න පුළුවන්. ඊළඟ ඒ ණය අපි අවශ්‍ය තැන බලන්න ඕන යොදවන්න කොතනද ඕන. අපි දැන් අපේ රටේ ගත්තොත් කුරුඳු වගාව. පෘතුගීසිකාරයා ලංකාවට එන්න කලින් කුරුඳු බිස්නස් එක කරේ කවුද? එන්න කලින් කුරුඳු බිස්නස් එක කරේ මුස්ලිම් ව්‍යාපාරිකයෝ. එදා මුස්ලිම් ව්‍යාපාරිකයෝ කුරුඳු පැටවුවේ කොහොමද? නැවට පැටවුවේ කොහොමද? අද වගේම මිටි ගහලා දර මිටියක් වගේ නේද? අර කෝටුව දාලා ඒකට පුරවලා නේද? දර මිටියක් වගේ ගහලා තමයි අවුරුදු 600කට එහා පැත්තේ පෘතුගීසිකාරයෝ එන්න කලින් කුරුඳු පැටවුවේ ලංකාවේ. අද අවුරුදු 600කට පසුවත් කුරුඳු යවන්නේ කොහොමද? දර මිටියක් වගේ ගැට ගහලා. අවුරුදු 600ක් ගියත් මේ පාලකයන්ට කුරුඳු වලින් නව එකතු කිරීමේ නිෂ්පාදනයක් කරන්න අසමත් වුණා. අන්න එතෙන්ට අපි කර්මාන්ත ශාලා ගේනවා. ඒ නිෂ්පාදනයට වැඩි අගයක් එකතු කරනවා. ඒතර කර්මාන්ත ශාලාවක්. දෙක අපිට ඉතාමත් හොඳ මිනරල් සම්පතක්. ලෝකයේ තියෙන මිනරල් වලින් 90%කට වඩා වැඩි කාබන් ප්‍රතිශතය තියෙන මිනරල් සම්පත තියෙන අපිට ටික තියෙනවා. කාඩගාපතල භෝගාපතල පතල් තුනක් තියෙනවා. ලෝකේ දියුණුතම ඒ කියන්නේ ඉතාමත් වටිනා වැඩිම කාබන් ප්‍රතිශතය තියෙන මිනරල් සම්පත අපිට තියෙනවා. අපි තාමත් නේද කුට්ටි පිටින් පටවුණු. අන්න එතෙන්ට අපිට ගේන්න තියෙනවා කර්මාන්ත ශාලාවක්. කෝප් සභාවට ගෙනවනේ. ඔව් දැන් දෙන්නේ ටොන් එක ඩොලර් 2000යි. අපිට මේක හරියට හදුවොත් ගේන්න පුළුවන් කිලෝ එකෙන් 5000ක් ගේන්න පුළුවන් ඩොලර්. ටොන් 1000ක් කියලා මේ ටොන් එකක් කියලා කියන්නේ කිලෝ 1000යි. හරිද? දැන් ටොන් එකක් විකුණන්නේ ඩොලර් 2000ට. හැබැයි අපි හරියට මෙතන කර්මාන්ත ශාලාවක් ගෙනවොත් කිලෝ එකක් විකුණන්න පුළුවන් ඩොලර් 5000ට. ඒගොල්ලෝ පිළිගන්න සමාගම කෝප් සභාවට ගෙනාවට පස්සේ සමග පාලනාධිකාරිය කිව්වා මෙතන නිෂ්පාදනයක් තියෙනවා. හැබැයි කෝ කර්මාන්ත ශාලාවක් ගෙනනවා. අද මහ පොළොවේ තියෙන khනිජ සම්පත මොකද කරන්නේ? කුට්ටි පිටින් පටවනවා. අන්න එතෙන්ට අපි ණයක් අරගන්නවා. එතෙන්ට අපි තාක්ෂණිකුත් ගේනවා. එතන අලුත් තාක්ෂණයක් ඕන. අන්න අපි එතෙන්ට ගේනවා.
ඊළඟ පුල්මුඩේ. පුල්මුඩේ ಖನಿಜ වල කියන ඉතාමත් වටිනා ස්වභාවික සම්පතක්. මම දැක්ක සමහර අය පත්තරවල ලියලා තිබ්බා මේ පුල්මුඩේ ಖනිජ වැලි ඔක්කොම කපලා ඉවර කරන්න වෙනවා කියලා. ඒක ඉවර කරන්න බැරි සම්පතක්. වාර්ෂිකව ටොන් ලක්ෂ 20ක් ගොඩ ගන්නවා. එන වාර්ෂික ගංගානම් නදියේ කාලාන්තරයක් තිස්සේ ඉන්දියාවෙන් ඇවිල්ලා ඔය ඒ කියන්නේ කාබන් ද්‍රව්‍යය තියෙන කාලාන්තරයක් තිස්සේ ඇවිල්ලා තැම්පත් වෙලා මේ අවසාදයේ කාබන් නිර්මාණය වෙලා ඒක තමයි අද මේවා ಖනිජ වැලි ස්වභාවයට පත් වෙලා තිබෙන්නේ. අපේ පිහිටීමත් එක්ක මොකද වෙලා තියෙන්නේ? ඒ ඔක්කොම ගඩ ගහන්නේ පුල්මුඩේට. හරිද? අතර ඉන්දියාව සාගරේ ඉන්දියාවෙන් තමයි ඔය වෙලා ඒ තැම්පත් වෙලා ගොඩ නැගුනේ. හැබැයි අද ඔක්කොම ගොඩ ගහන්නේ කොහරද? පුල්මුඩේට. මම දැක්ක එක වාර්තාවක තිබුණා ආසන්න වශයෙන් ගත්තොත් වසරකට මෙට්‍රික් ටන් ලක්ෂ 20ක් පුල්මුඩේට කණ්‍ය වලි ගොඩ ගන්නවා. ඒ 20 අයින් කරගන්න තියෙන්නේ. ඊළඟ අවුරුද්දේ ආයෙ 20ක් එනවා. හරිද? අපි මොකද කරන්නේ? අපි ඉතාමත් සරල ඔයගොල්ලෝ ගිහලා බලුණා අපේ පාසල් ශිෂ්‍ය ගිහලා බලන්න ඇති. ඉතාමත් සරල නිස්සාරණ ක්‍රමයක් තියෙනවා. අපි මූලික ප්‍රභේද 5කට විතරයි නිස්සාරණය කරන්නේ. නිස්සාරණය කරලා මොකද කරන්නේ අපි? අමු එලි පටවන්නේ කන්ටේනර් වලින්. අන්න එතෙන්ට කර්මාන්තශාලාවක් ගේනවා. ඒක ඉතාමත් දියුණු රසායනික කර්මාන්තශාලාවක් එතන ඉඩක් තියෙනවා. එහෙම වුණොත් දැන් අපි ಖනිජ වැලි සංස්ථාවෙන් ලබන ලාභය වගේ 100 ගුණයකට වඩා ආදායමක් උපයා ගන්න පුළුවන් මේ ශ්‍රී ලංකාවට. මද්ද සාධක කරලා යනවල 100 ගුණයකට වඩා වෙන්නේ පුළුවන්. එතෙන්ට අපි ඩායක් ගන්නවා, එතෙන්ට අපි තාක්ෂණය ගේනවා. ඊළඟ අපේ පොස්පේට් නිධිය. අපේ පොස්පේට් නිධිය ඇවිල්ලා දිගු කාලන වගාවන් සඳහා උපයෝග කරගන්න පුළුවන්. අපිට වී වගාව වෙනීමට බෑ. නමුත් අපිට දිගු පොල්, දෙහි, දොඩම් වගේ, තේ වගේ දිගු කාලීන කුරුඳු වගේ දිගු කාලන වගාවන් සඳහා උපයෝග කරගන්න පොහොර සම්පතක් හිටන් තිබෙනවා. අදත් මොකද කරන්නේ? නිකන් හුණු ගල් වගේ ගල් ටික කඩ කපලා පටවනවා. ඒ වෙනුවට අන්න එතෙන්ට අපිට කර්මාන්තශාලාවක් තිබෙනවා. ඒ නිසා අපි හම්බුනේ යන්නේ එතෙන්ට අපි ණය යෝජනා ක්‍රම ගිහින්. එතෙන් ගිහලා මේ ජාතික නිෂ්පාදනය වැඩි කිරීමේ සලස්මක් අපිට තිබෙනවා. අනේ ජාතික නිෂ්පාදනය වැඩි කිරීමෙන් තමයි ජාතික ආදායම වැඩි කරන්න පුළුවන්කම තිබෙන්නේ. ඒත් අපිට ප්‍රශ්නයක් තියෙනවා මොකද්ද? 1996 රාජ්‍ය ආදායම දල ජාතික නිෂ්පාදනයේ ප්‍රතිශතයකට 23ක් තිබුණා. රටේ සමස්ත නිෂ්පාදනයෙන් 23ක් ආණ්ඩුවේ ආදායම හැටියට ආවා. 2014 වෙනකොට දල ජාතික නිෂ්පාදනයේ ප්‍රතිශතයකට රාජ්‍ය ආදායම 11.5 දක්වා හරි අඩකින් කඩා වැටුණා. දැන් අපි විශ්වවිද්‍යාල ආකාරයෙන් විශාල අර්ගලයක් තිබ්බ අධ්‍යාපනයේ 6ක් වෙන් කරන්න කියලා. හැබැයි රජයේ ආදායම 11.5යි. 23ක් තිබුණා 96 දී. 2014 වෙනකොට 11.5ට කඩ හරි අඩකින් කඩා වැටුණා. රාජ්‍ය ආදායම හිඳ වෙලා තිබෙන්නේ. දැන් මේ ආණ්ඩුව සැලසුමක් හදලා තියෙන 15 දක්වා වැඩි කරන්න. 15 දක්වා හදන්න තියෙන සැලසුම මොකද්ද? නැවත විශාල ලෙස ජනතාවට අසීමිත බදු බර පැටවීම. මොකද සිද්ධ වෙලා තිබෙන්නේ? අපේ රටේ තිබෙන ආදායම් බදු ෆයිල් ප්‍රමාණය 2,70,000යි. 2,70,000යි ෆයිල් තියෙන්නේ. ඉතින් මේ 2,70,000 තමයි මේ පට්ට ගහන්න බලන්නේ. මේක තමයි හූරලා ආණ්ඩුවට එකතු කරගන්න බලන්නේ. නේ අපි ආදායම් බදු ෆයිල් ලක්ෂ 5ක් නිර්මාණය කිරීම සඳහා නව ව්‍යවසායකයන් හදන්නේ කොහොමද? එහෙම නැතු රාජ්‍ය ආදායම ඉහළ දමන්න බෑ. නව ව්‍යවසායකයන් ලක්ෂ 2ක් අපේ රටට ඕන. අනේ නව ව්‍යවසායකයන් නිර්මාණය කිරීම අපේ වගකීමක් බවට පත් වෙනවා. මම ඔබට උදාහරණයක් කියන්න. අපි කුෂ්කර්ම අමාත්‍යාංශ කරන කාලේ 2005 අවුරුද්දේ ලංකාවේ කිරි නිෂ්පාදනය තිබුණේ අවශ්‍යතාවයෙන් 17යි. අපි සලස්මක් හදුවා 2010 වෙනකොට අපේ රට කිරි නිෂ්පාදන හරිය අඩකින් වැඩි කරන්න. ඒ කියන්නේ 50 දක්වා වැඩි කරන්න. හැබැයි කිරි නිෂ්පාදනය කියන ස්වභාවික ක්‍රියාවලිය. එළදිනක් ගැප් ගන්න ඕන, ඇය පැටිය බිහි කරන්න ඕන, බිහි කරන පැටියකින් 50 පිරිමි සත්තු, පිරි 50 ගැහණු සත්තු, ආයෙ ගැහණු සතා ගැප් ගන්න ඕන, ආයෙ පැටිය බිහි කරන්න ඕන. ඒක අපේ හිතුමතාවටම කරන්න පුළුවන් එකක් නෙවෙයි. ඒක ස්වභාවික ක්‍රියාවලිය. හැබැයි අපි හඳුනාගත්ත දෝෂේ අපේ කිරි කර්මාන්තයේ තියෙන දෝෂය මොකක්ද? අපේ කිරි කර්මාන්තයේ තියෙන දෝෂය තමයි කිරි කර්මාන්ත වලට පරිවර්තන වෙලා නැහැ. අපි ගෙවල් වල හරක දෙන්න ඇති කර සංස්කෘතියක් අපිට තිබෙන්නේ. එතන හරප්පට්ටි කියලා කැලේට අතර සංස්කෘතියක් තියෙන හම්බන්තොට. කොහොමද කිරි කර්මාන්ත වලට පරිවර්තන කරන්නේ? කිරි කර්මාන්ත වලට පත් කරන්නේ නැතුව කිරි නිෂ්පාදනය වර්ධනය කරන්න බෑ. ඒක ඉඩම් අමාත්‍යාංශත් අපි ගාව තිබුණා. අපි ගිරාඳුරු කෝට්ටේ පළාතෙන් අක්කර 200 ගානේ බිම් කට්ට කැඩුවා. කඩලා අපි සැලසුමක් හැදුවා. සත්තු 500ට වඩා ඉන්න ගොවිපළවල් 200ක් දාන්න ඕන කියලා. සත්තු 500ට වඩා ඉන්න ගොවිපළවල් 200ක් ඕන. අපි ලංකාවේ කිරි ශේෂ්ත්‍රය ආයෝජනය කළ සීල ව්‍යාපාරිකයන් කැදෙව්වා. කැදවලා කිව්වා ඕගොල්ලෝ මෙතන ආයෝජනය කරන්න යන්න. අවුරුදු 5ක් යනකම් ආණ්ඩුවෙන් පසු වෛද්‍යවරු දෙන්නෙක් දෙනවා කිව්වා ගොවිපළට. ආණ්ඩුවෙන් පඩි ගෙවන්න. මොකද අපි දන්නවා ගමේ ඉන්න පසු වෛද්‍යවරයා සත්තු 500ක් බලන්නේ නැහැ.
වැඩිපුර බලන්නේ පොමනීරියම් බල්ලු. දන්නවා. ඉතින් පාඩු නෑනේ. අපි ආණ්ඩුවෙන් පඩි දීලා ගොවිපළ දෙනකොට පසු වෛද්‍යවරු දැන් 271ක් එළියට අවිලා ගිය වෙලාවෙත් පසු වෛද්‍යවරු පෙරදින විශ්වවිද්‍යාලයෙන් රස්සා නැතුව. අපි ඔයගේ ෆාම් එකට පසු වෛද්‍යවරු දෙන්නේ නැත්නම් අවුරුදු දෙකක් වෙනකන් ආණ්ඩුවෙන් පඩි ගෙවනවා. මුදල් අමාත්‍ය ශ්‍රී කමිටු පී.බි. ජයසුන්දර. එයාගෙන අපි සාකච්ඡා කරා. සාකච්ඡා කරලා මේ ආයෝජනයේට මේ පත්‍රය එනවට බදු සාන ලබා දෙන්න. ඔව් එකඟ වුණා. ඊළඟ මහ බැංකුවේ සභාපතිවරයා හැටියට කටයුතු කරේ කරුණාජීව. එතුමා සාකච්ඡා කරලා අඩුපොලි අනුපාතයක් මේකට හඳුන්වා දෙන්න මේ යෝජනා ක්‍රමෙන්. ඒකඟ වුණා. ඉන්දියානු තානාපති හැටියට ඉන්දියාවේ තානාපති හැටියට නිරුපමා රාව්. අපිට දෙන ඉන්දියාවේ ක්‍රෙඩිට් ලයින් එක වාර්ෂික ණය මුදලක් තිබුණා අපේ ඩොලර් මිලියන 800ක. අපිට ඒකෙන් පංගුවක් අපිට හරක් අරන් ඉන්න ගැප් ගත්තු සතු 2500ක් දෙන්න ඒකඟ වුණා. හැබැයි අපි කිව්වා ඉන්දියාවේ සත්තු වලට විශාල ලෙඩ තියෙනවා. අපිට ඒක පාරම ගේන්න බෑ. ඒ නිසා ඔවුන්ගේ ගොවිපළවල් මාස 3ක් නිදහස් කරලා අපිට දෙන්න. අපේ පසුබිමට ඒ සත්තුන් අධ්‍යයනය කරලා ඒ සත්තු අපිට ගේන්න අවසර දෙන්න කිව්වා. ඇයි ඒකට එකඟ වුණා? එතකොට මොකද? එතකොට එතන නව ව්‍යවසායකයන් 200ක් නිර්මාණය වෙනවා. අවුරුදු 2-3ක් යනකොට ඔවුන්ට බදු ෆයිල් එකක් විවෘත වෙනවා. ආණ්ඩුවට ආදායම වෙනවා. ආණ්ඩුවට ආදායම වැඩි කරගන්න අනිවාර්යෙන් අපේ නව ව්‍යවසායකයන් ගණනාවක් සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් රොත්තක් නිර්මාණය කරන්න ඕන මේ රටේ. එහෙම නැත්නම් කොහෙන්ද කරන්නේ? එහෙම නැත්නම් පරිප්පු ටිකට, සීනි ටිකට, හාල් මාංශ ටිකට නේද? එක්සයිස් පොතට, කිරි පැකට් එකට බදු ගදයි ඔය හැමදාම කරන්නේ. ඒක වෙනස් කරන්න. අන්න ඒ මාරා තමයි රාජ්‍ය ආදායම වැඩි කරගන්න පුළුවන්කම තිබෙන්නේ. අරහරා තමයි රටේ ජාතික නිෂ්පාදනය වැඩි කරගන්න පුළුවන් වෙන්නේ. ඔවැනි සාමූහික ක්‍රියාවලිය පොදු ක්‍රියාවලිය කරා විතරයි අද අපේ රටේ ආර්ථික ඇති වී තිබෙන අයවැය හිගිය අපිට බිලියන 7ක් වියදම් වෙනකොට දවසකට බිලියන 5යි ආදායම මේ බිලියන 2 සම්පූර්ණ කරගන්න වෙන්නේ අර නිකම්ම නෙවෙයි සමස්ත ආර්ථිකය සිද්ධ කරන මහා පරිවර්තනයක් අනුව තමයි අපි ඒක සිද්ධ කරන්නේ. ඒ පිළිබඳව අපිට සාහිතිකයක් දෙනවා මේ රටේ ආර්ථිකය නව දිශාවකට යොමු කිරීමේ වැඩපිළිවෙල අපි අවතීර්ණ කරනවා. ඒක අපිට කරන්න පුළුවන්.